ගොළු වූ හදවතක් ලෙසින් ඒකීය ධාරාවක ගලා ගිය ලාංකීය සංගීත සාහිත්‍යයේ හැරවුම් ලක්ෂය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් විශ්වීය සීමාතෙක් සිය සොඳුරු ස්වර ආඥාදායකත්වය පතල කළ මානවවාදී ගාන්ධර්වයා ඔහුයි. ලාංකේය සංගීත වංශකතාව නම් හංසවිලට බට රාජහංසයා ඔහුයි. විශ්වීය සාහිත්‍යයේ සියලු මානවවාදී රසභාව කෙටපු නිධානය ඔහුයි. අග්නි ඔපෙරාවේ ප්‍රොමිතියස් ඔහුයි. අකාල සන්ධ්‍යාවේ ත්‍රෛකාලික කාලයාත්‍රිකයා ඔහුයි. පරිනිබ්බාන කැන්ටාටාවේ නිවී ගිය පහන්සිල ඔහුයි. ඉතින් හැෂ්ටැග් පරපුරේ අපට අවසරයි ඒ මතක යළි ගයන්නට, ඒ රස මතක පුනරාවර්ජනයට, ඒ මතක මානවවාදී ලෙසින් නැවත කියවන්නට. අයබෝවන් සුබ සැන්දෑවක්. අපි ඔබට දැනුම් දුන් පරිදි ඔබ දන්නා පරිදි අද මේ හැන්දෑවේ 6 කනිසමට ඔබ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේ හැෂ්ටැග් පරපුරේ Facebook පිටුවෙන්. මීට 13 වසරකට පෙර අපේ අතරින් වියෝ වුණත් තාමත් අපේ අතර සජීවී ඒ අපූර්ව සංගීත වේදිකයන් පිළිබඳව රස මතක පුනරාවර්තනයට. ඔහු නමින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්. අපි අතර නැති වුණත් එතුමාගේ ඒ මధుර ස්වර රටා අපේ සවන්වල රැව් පිළිගැන්ත. මේ පිළිබඳ කතිකාවත අත්‍යවශ්‍යයි අපිට හැඟී ගියේ වර්තමානයේ වෙන විට ලංකාවේ සංගීතයේ සන්නාමය ජාත්‍යන්තරට හිලා තියෙනවා කියලා ලොකු කතිකාවතක් ගොඩනැගිලා තියෙන මොහොතක. ඉතින් අද වගේ සමාජ ජාල නොමැති යුගයක ලංකාවේ ලාංකීය සාහිත්‍යයේ නැත්නම් අපේ ජන සංගීතයේ ඒ සංකේතය ජාත්‍යන්තරයට ගෙන කියපු අපූර්ව ප්‍රවීණ සංගීත වේදිකයකට මේ ප්‍රේමසිරි කේමදාස ශූරීන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසායි මේ වර්තමාන පරපුරට එවන් යුග පුරුෂයෙක් පිළිබඳව ආවර්ජනය කළ යුතු බවට අපි තීරණය කළේ. ඉතින් මේ බාරදූර කාර්ය අපිට තනියම කරන්නට බෑ. ඒ සඳහා ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතෙක්ගේ සහාය අපිට අවශ්‍ය වුණා. ඉතින් මේ සඳහා ඉතා නොමසුරුව මේ කාර්ය සඳහා අපිට අපි වෙත ඉදිරිපත් වුණා ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඉතින් ආයුබෝවන් ආචාර්යතුමනි. අයිබෝන් ඔබ හැෂ්ටැග් පරපුරේ ඔබ සියලු දෙනාට මම කෘතඥ වෙනවා ප්‍රථම කොට ඒ වගේම අයිබෝන් කියනවා. ඉතින් වැඩි වෙලා ගන්නේ මොකටද? අපි අද අපේ වැඩසටහනට යොමු වෙමු. පළමුවෙන්ම ආචාර්යතුමනි අපි පටන් ගන්නම් මෙහෙම. අපි දන්නවා ප්‍රේමසිරි කේමදාස ශූරීන් කියලා කියන්නේ මේ අපේ මහා පොළොවේ පහළ වුණු අපේ ගැමි පරිසරයෙන් ජනිත වුණු අපූර්ව සංගීත වේදිකයෙක්. 1937 ජනවාරි මාසයේ 25 වෙනිදා එතුමා උපත ලබනවා කල්පිටිය කියන මුහුදුබඩ ග්‍රාමීය පරිසරයේ. එතුමා හැටි වැඩින්නෙත් එහෙ. ඉතින් එහෙම ගත්තට පස්සේ එතුමා දකින්නට ඇති ලංකාවට නිදහස ලැබෙන හැටි පොඩි දරුවෙක් විදිහට 56 සමාජ පරිවර්තනය, 71 සමාජ පරිවර්තනය, 77 අපේ ආර්ථිකයට සිද්ධ වෙච්ච වෙනස, ඒ වගේම උතුරේ සහ දකුණේ තරුණ කැරලි, ත්‍රස්තවාදය, යුද්ධය, මේ සියලු දෙයක්ම එතුමා දකින්නට ඇති. ඉතින් මගේ පළවෙනි ගැටලුව කේමදාස ශූරීන්ගේ නිර්මාණ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, අවශ්‍ය අනුභූතීන් එතුමා මේ පරිසරයෙන් උපයා සපයා ගත්තේ කොහොමද? මේ පිළිබඳව ඔබතුමාගේ අදහස් කොහොමද? ඔව් ඇත්තටම මේ
මටත් එක්තරා භාග්යක් තියෙනවා මේ කේමදාසයන් ළඟින් ඇසුරු කරන්නත් ඔහු සමග සමහරට වැඩ කරන්නත් ඔහුගේ නිර්මාණකරණයට සම්බන්ධ වෙන්නත් මට ඉඩකඩ ලැබුණා. මම අවුරුදු 10ක් උසස් අධ්‍යාපනය සඳහා දේශ රටක මොස්කෝව නගරේ ඉඳලා 1981 නොවැම්බර් මාස මං ආවේ. මම එතුමා මං හිතන්නේ 82 මුල් කාර්තුවේම වගේ අඳුන ගන්නවා ඒ ඔහුගේ ළඟින් ඇසුරු කරපු චාල්ස් අබේසේකර මහත්මයා, සුනිල් අබේසේකර ඔය ආදීන් නිසා මම ඔහු අඳුන ගන්න. ඉතින් එතන ඉඳලා මට දැන් ওই ප්‍රශ්නට උත්තර දෙන්න කියන්නේ යම්කිසි ප්‍රතිචාරයක් දක්වන්න යනකොට මට කියන්න පුළුවන් දේවල් තමයි 86 මැයි 1 වෙනිදා ඔබ වැනි තරුණ පිරිසක් අපි පිරිසක් එකතු වෙලා මහජන වේදිකාව නමින් මම හිතන්නේ එවැනි ප්‍රසංගයක් ලංකාවේ ඊට පස්සේ වෙලා නැහැ. නිදි නැති නදිය නාදය කියලා විශාල මැයි 1 වෙනිදා කොන්සර්ට් එකක් කරා. 60කට වඩා තරුණ පිරිසක් එකට සහභාගී වුණා. විවිධ කලාකරුවෝ, සංගීතඥයෝ, කලාකරුවෝ, ගායකයෝ නොකුත් අය. ඒකේ නිර්මාණ දෙකක් කළේ කේමදාසයන්. ඒතර බොහොම ළඟින් විජිත ගුණරත්න බ්‍රෙෂ්ට්ගේ ඒ සන්දර්භය ඇතුලේ බොහොම අදාළ කාව්‍ය නිර්මාණ රාශියක් ඇසුරෙන් ඔහු සිංහලෙන් ලිව්වා කාව්‍ය නිර්මාණ දෙකක්. ඒකට ඊපස්සේ සංගීතය යෙදෙව්වා කේමදාසයන්. ඒතකොට මේ වැඩ කරනවා අපි ළඟින් දැක්කා, සාකච්ඡා කරන්න පුළුවන් වුණා එකක්. දෙවෙනි එක 91 මානසවිල්ල කියන පළවෙනි ඔපරාමය රංගය නිර්මාණය කරා. ඒකේ ලිබ්‍රෙටෝ ලිව්වේ මම. ඉතින් ඒ ඇතුලේ ඔය අවුරුදු 10 ඇතුලේ අඩුතරම ඔය අවුරුදු 10 92 ඉඳලා 92 විතර කාලයක් ඇතුලේ නොයෙක් අවස්ථාවලදී අපි පොඩි කණ්ඩායමක්, තරුණ කණ්ඩායමක් කේමදාසයන්ගේ ගෙදර රැස්වලා මම හිතන්නේ මේක වැදගත් මේ කියන එක සඳෑ භාගවල ජීවිතය ගැන, සංගීතය ගැන අප්‍රමාණව සාකච්ඡා කරන්න ලැබිලා තියෙනවා. කේමදාසයන්ගේ ශක්තියක් තමයි මම හිතන්නේ ඔහු ජීවිතේට සාමාන්‍යයෙන් කියවන්නේ නැහැ. හැබැයි ලැබෙන අදහස් නෙමෙයි එකපාරට අල්ලගෙන ඒක වැඩි දියුණු කිරීමේ පුදුමාකාර ශක්තියක් ඔහුට තිබුණා. ඉතින් ඒ ගනුදෙනු වලින් තමයි මට තේරුනේ දැන් ඒ කාලේ කේමදාසයන්ට එරෙහි විවේචනක් තිබුණා. ඔහුගේ සංගීතය ගැන අප්‍රමාණ විවේචනක් තිබුණා. ටිකක් ලොකු සද්දයක් එනවා බැහැරින්. එහෙනවද මාව? දැක්කපි හරියටයි. ඔව් සර් ගැටලුවක් අපිට එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් ඉතින් එහෙම විවේචන තිබුණා. මේ කේමදාස කරන්නේ මේ කියන්නේ බටහිර ඕක් ගහක් ගෙනල්ලා මෙහි පැල කරන්න හදනවා. මෙහි පැලවෙන්නේ වගේ බොහොම එකක් ජාතිකවාදී, එකක් අත්වශයෙන් ඔහුගේ කාර්යය ගැන කිසිසේත්ම තීරමක් බීරමක් නැති අයගේ විවේචන ලොකු පත්තරවල හිටන් පළවෙච්ච කාලයක්. ඔය මම කියන කාලේ 80 ගණන් මැද. නමුත් අපි දැනගෙන හිටියා, අපිට හොඳටම තේරුණා කේමදාස කියලා කියන්නේ ඇවිදින පුස්තකාලයක් සංගීතය, විශේෂයෙන් ජන සංගීතය. අතවශ්යෙන් ලංකාවේ ජන සංගීතය ඔහුගේ මතක ගබඩාවේ කොච්චර දේවල් තිබුණාද කියලා මම හිතනවා ඔහු සවිඥානික නෑ. ඒක එක්තරා ප්‍රහේලිකාවක්. කොහොමද එච්චර ඔහු අර ඔබ කිව්වා වගේ මේ වාද්දුවේ ග්‍රාමීය පරිසරයක පවුලක 1937 ඉපදිච්ච බොහොම වැහිච්ච ප්‍රදේශයක්. තාම නවීනත්වයේ කියන්නේ එලියක්වත් පැටිලා නැහැ. සම්ප්‍රදායික සමාජයක්. ඒ මැද්දේ දරුවෝ 11 දෙනෙක් හිටපු පවුලක්. තරව දිගට දරිද්‍ර පවුලක්. තමන්ගේ හයියෙන් තමයි ගිහිල්ලා ඉගෙන ගන්න උත්සාහ කරේ පාසලකට ගිහිල්ලා. ඉතින් ඒ වගේ එකකදී කොහොමද මෙච්චර යම්කිසි මතක ගබඩාව ඊට පස්සේ ඔහු යම් කොළඹට ඇවිල්ලා සංගීතය ආයි විධිමත්ව ඉගෙන ගත්ත කියලා කියන්න බෑ. ඉතින් ගුරුවරු දෙන්නේ තුන්දෙනෙක් හිටියා චන්ද්‍රසේන මහත්මයා වගේ. ඉහළ තලයට යන්න අවශ්‍ය ප්‍රාමාණිකත්වය කොහොම ලබා ගත්තද කියලා කියනකොට ඒක අපිට ගොඩාක් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ඒක තියෙනවා පුදුම ප්‍රහේලිකාමේ තැන. ඉතින් සාමාන්‍යයෙන් මගේ කල්පනා මම කියන්නේ අපි නිකන් දල වශයෙන් කිව්වොත් කේමදාස කරේ එක්තරා විදියකින් ශ්‍රී ලාංකික සිංහල විශේෂයෙන් ජන ගීයේ කියන්නේ සංගීතමය පොහොසත් බව ඒ නාදවල සංයුතිය අපි දන්න ඒ අත්වශයෙන් අනු කියලා බැලුවොත් ඒවා වෙනත් තලයකට අත්වශයෙන් ජාත්‍යන්තර භාෂාවට ගෙනියන්න උත්සාහ කරනවා. ජාත්‍යන්තර සංගීත භාෂාවට, විශ්ව භාෂාවට එවකට අද දක්වා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒ අන්නේ විශ්ව භාෂාවට, සංගීත භාෂාවට ඒ නැත්තම් ඒ ව්‍යාකරණ සහ ඒ තාක්ෂණ පද්ධතිය ඇතුළට
ගෙනියන්න එකක් ඒක ජීවිත කාලයක් ඇතුළත කරා කියලා කියන එකත් හිතන එකත් හරි පුදුමයි. දැන් මම මේක හොඳට පැහැදිලි කරන්න එක තැනක් දැන් අපි සමහරවිට අපි ඒව දවස් අපි දකින්නේ අදී දුවන එහෙම කිසිම මේ එහෙම වාඩි වෙලා වැඩ කරන්නේ නැති මිනිස්සුක් වගේ තමයි බැලු බැලමට පේන්නේ. නමුත් ඔය 1987 මේ කාලේ මේ කතාව කියලා ඉවර කරන්න 87 ආරාධිත පිරිසකට ඔහු එක්තරා පොඩි ප්‍රසංගයක් කළා. එවැනිවා තුනක් මේක විශේෂ ප්‍රසංගයක් සංගීත සංවාදක. සංගීත සංවාදක කියලා ප්‍රසංගයක් කරා මට මතකයි දෙන්න මට මතක නැහැ හරියටම තිවිච්ච එක්ක ගෝල් ෆේස් එක හරි කොහේ හරි තැනක අපි 100ක් 200ක් වගේ පිරිසක් ගිහිල්ලා ඇහුවා. නමුත් ඔහොත් එක්ක ආශ්‍රය කරපු විද්වත්තු ගණනාවක් ඒ කාලේ හිටියේ ඒකයි කියන්නේ දැන් රෙජි සිල්වර්ධන චාල්ස් අබේෂකර මහත්තයා වගේ තවත් සිරිල් බී පෙරේරා ඒ වගේ ප්‍රාමාණික විද්වත්තු රාශියක් ඔහුගේ ඇසුරේ හිටියා වගේ තරුණ අපි වගේ රැඩිකල් කණ්ඩායම් තමයි හැන්දෑවේ ගෙදර වටන අර යම්කිසි ඔබ දන්නවා ඒ සද්දාවේ වගේ වටපිටාවේ බීමක් එක්ක නොයෙකුත් දේවල් කතා කරන්නේ. ඉතින් අපි තමයි ගෙනල්ලා එක එක දේවල් අතාරින්නේ මේ මම ඒක කියන්නම් පස්සේ වැදගත් නිසා. ඒ සංගීත සංවාද ප්‍රසංගයේ ඒ කොටස් තුනක් තිබුණා. දැන් පස්සේ අපිට යරිලා බලද්දි හරි පුදුම හිතුණා කොච්චර විධිමත්ව කේමදාස මේ අතවසෙන් ගීය ගැන කල්පනා කරලා තියෙනවද කියලා කොහොමවත් ලියලා නැහැ. කොහොමවත් මෙහෙම කතා කරලා නැහැ. කතා කරන්න ගියොත් ඔක්කොම නිකන් අවුල් වගේ පේන්නේ. නමුත් මේ සංගීත සංවාද ප්‍රසංගයේ තිබුණා කොටස් තුනක්. එකක් ජනගීයේ මූලාශ්‍ර එක්ක ඒක ඉතාලම කිසිම මෙයක් නැතුව අර නිර්ව්‍යාජව ජනගීය ගායනා කරනවා. අපි තුමු මේ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් බඹර කැපීම වගේ එකකින් එන ජනගීයක් ගායනා කරනවා. ඊට පස්සේ ඔහු තමන්ගේ ගීයක් ඉදිරිපත් කරනවා. ඒක අම්මා වරුනේ ගීය. එතකොට මේක අතර තියෙන සම්බන්ධය ක්‍රමානුකූලව ඔහු පෙන්නනවා ලස්සන. එතකොට අර ජනගීය සිට මේ ආපු පුදුම තැනකට මේක ගෙනිච්ච හැටි අර පැරණි ජනගීය මූලික නාද රටාවන් ගෙනිච්ච හැටි පෙන්නන එක කතාවක්. ඒක දෙවෙනි කොටසක් තිබුණා නෘත්‍ය නාටකම ආදීන් ඇසුරෙන් ආපු දේවල් ලංකාවේ ඊට පස්සේ ගීතයට මිශ්‍ර වෙච්ච හැටි ග්‍රැමෆෝන් තැටි ඒකත් විශ්ලේෂණාත්මකව ඔහු පෙන්නලා ඒක සමහරට එක්තරා විදිහට ආසෙටෝ සේවක සීමාවන් පෙන්වන්න උත්සාහ කළා. තුන්වෙනි කොටසක් තිබුණා ඒ සංගීත ප්‍රසංගයේ මේ රූපවාහිනී ආදී ආවෙන් පස්සේ මේ ප්‍රාසංගික ගීය කියලා සාමාන්‍යයෙන් තියෙන පොපියුලර් ගීය ඒක තියෙන අවුල පෙන්වනවා. ඊටාම විශිෂ්ට ඒ කියන්නේ අවුල පෙන්නපු හැටි කියන්නේ නිකන් වට්ටෝරුවක් තියෙනවා අද දක්වායි සංගීතඥයෝ වැඩි කරන්නේ. මම වගේ විචාරකයෝ ඒ කාලේ අපි හැදෙන්නේ ඒ කල්පනාවත් එක්ක මේ ගීයක් කියලා බලද්දි ගීයේ තියෙන වට්ටෝරුවක්. ගී දහස් ගාණක් එනවා හැම. ඒක ඉතින් කැලිකෝ එකක් තියෙනවා මෙතනට සිතාර කැල්ලක් දානවා මෙතනට අර කැල්ල දානවා මෙන්න මෙතන තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් එක. ඔහොම කියලා කැල් ටිකක් හදලා දානවා. ඒත් වශයෙන් අපි ලිරික් කියන්නේ හත ගණන් වල සාමාන්‍ය හොඳ මේව ගල බලහම ලිරික් සාමාන්‍යයෙන් ලියලා තියෙනවා ටිකක් බැලුවහම නිර්මාණශීලීව ලිරික්ස් ලියන දාද ප්‍රශ්න වැඩියෙන් තියෙන්න ඕන. සංගීතයක් නැතෝ ලිරිසිස්ට් වගකීමක් ගන්නවා Taman ලියපු වචන ගැන. Tamanගේ තේරුම ගැන. ඒක අර්ථකථනය කරන්න ප්ලේ වගේ නැත්නම් ගොඩක් විග්‍රහ වෙනවා. නමුත් අර ගීයේ තනුව සහ මේ සංගීත සංරචනය සහ ඒකේ ඔකෙස්ට්‍රේෂන් පැත්ත බැලුවාම ඉතින් මොකක්ද ඒක කියලා අහුවොත් කවුරුත් සංගීතඥයෙක් දන්නේ ඇයි අර කැලල අතට දාන්නේ අර මොකක්ද අරගේ තේරුම එයා දන්නේ. ඒක නිකන් එමෙතන දාන්න දෙපැයි වචනයට නගන්න බැරි වුණත් එතන අර්ථයක් තියෙන්න ඕන. අන්නේ ප්‍රශ්නේ තමයි කේමදාසනේ සංගීත නිර්මාපකයා තමන්ගේ වැඩේ අර්ථාන්විතව කරන්න ඕනේ කියලා. ඒකට අයිති අභ්‍යන්තර ලොජික් එකක් වෙනවා. ඒක සාමාන්‍ය භාෂාවෙන් වචනෙන් කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සංගීත භාෂාව ඇතුළටත් අයිති තර්කණයක් තියෙනවා. ඒ තර්කණය අපි ස්වාපාද ගන්න ඕනේ. ඒක සංරචනයට අයිති තර්කණයක්. තර්කණයන් තියෙනවා. ඒක කේමදාස මම හිතන්නේ අභ්‍යන්තරව ඒක අපිට හිතා ගන්න බෑ කොහොමද මේ සංගීත සංරචනය පිළිබඳව ඔහු කොහෙන්ද ඉගෙන ගත්තේ කියලා. කියන්නේ දන්නේ ජනගීය. නමුත් මේ ඊටාම ඉහළ දැන් මම ගොඩක් මොස්කෝවල අවුරුදු 10ක් මම ගොඩාක් සංගීත අහලා එන්නේ. එනකොට අපිට පේනවා දැන් මේ මට්ටමට නැතුණත් එහෙම නැත් ඉගෙන ගත්තේ නැතුණත් කේමදාසගේ ඇතුලේ මේ සංගීත සංරචනය පිළිබඳ ඊටාම ඉහළ මට්ටමේ පරිකල්පනයක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක වෙන වෙන සංවාදයක ඇතුලේ ඔහු වේගයෙන් ඒව අල්ලගෙන තමන්ම මේ කියන්නේ අපි දන්නවා නිර්මාණ ක්‍රියාවලිය සමහර හරිම වේදනාකාරී හරිම අරගලකාරී නිර්මාණ ක්‍රියාවලියක ඔවුන් නිරත වුණා. ඉතින් උගාක් තියෙන ප්‍රහේලිකා මෙතන අපිට උනත් පැහැදිලි කරන්න බෑ කොහොමද මෙච්චර කරගෙන 87 ලොකු concept එකක් කරා හේමදාස 50 වසරක් කියලා 37 ඉඳලා 87 කියන අවුරුදු 50 ඒ වෙනකොටත් ඔහු
චිත්‍රපටි සංගීත 100 ගාණක් නිර්මාණය කරලා තිබුණා. චිත්‍රපටි වලට සංගීතය නිර්මාණය කරලා තියෙනවා. ඊටාම දැවැන්ත චිත්‍රපටි වල කියන්නේ ගොළු හදවතේ ඉඳලා තුන්වෙනි යාමයට මේ අපි දන්නවා බමරු එවිත් නිධානයේ වගේ ඉහළම ගන්නේ ලෝක මට්ටමින් තියන්න පුළුවන් මේ ස්කෝර්ස් කරලා තිබුණා. ඊටාම වැදගත් වේදිකා නාට්‍ය ගණනාවක සංගීතය කරලා තිබුණා. 87 වෙනකොට විතරක් මම කියන්නේ. ඔව් සර්. අපි ඒ වගේ එමු ඊළඟ ගැටමේ ප්‍රශ්න දෙවෙනි ගැටළු ප්‍රශ්නේ තියෙන්නේ අපි යන්නේ. ඉතින් අපි මේ ගැටලුවට මේ ප්‍රශ්නට යන්න කලින් ඔබතුමා කිව්වා වගේ මේ අපේ මේ ගැමි පරිසරයෙන් හොයාගත්ත ලස්සන නාද රටා එක්ක නිර්මාණය වෙච්ච ඒ වගේම අපූර්ව පද රචනයක් එක්ක සම්මිශ්‍රණය වුණු අපේ අතරින් ගෙලෙහිමෙන් පවතින ලස්සන ගීතයක් අපි මුලින්ම තෝරගත්තා. ගීතය ගයන්නේ නිරංජලා සරෝජිනී මහත්මිය සමගින් අපේ වර්ධන බාලසූරිය මහත්මයා ධර්මසිරි ගමගේ මහත්මයා තමයි පද රචනය කරන්නේ. ආදර සම්බන්ධයක් බිඳ වැටිලා තවත් ආදර සම්බන්ධයක් පටන් ගන්න යන මොහොතක් පරිසරයේ තියෙන సౌందర్యාත්මක අවස්ථාවක් එක්ක හරි ලස්සනට සංගීතාත්මකව චිත්‍රණය කරන්න කෙම්දාශෝරේ සමතන අපි බලමු ඒක කොහොමද කියලා. බලලා අහලා අපි ඊළඟට හම්බ වෙමු කෙම්දාශෝරින්ගේ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සංගීතය ගැන කතා බහ. මලක් ළඟදී බඹරෙකු හැඬුවා
ඔව්. අපේ අතරින් මතුවන අංකුර කලාකරුවෝ දෙන්නෙක් එදා ඒ ගියේ මං හිතනවා මුල් නිර්මාණයේ අසාධාරණයක් සිද්ධ නොකරන්නට ඇති කියලා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ සහන් ප්‍රමුදිත් සහ ලසන්තිකා ලක්මිනි මේ දෙපළ තමයි ගියේ ගායනයට අපිත් එක්ක එකතු වුණේ. ඉතින් තවත් තියෙනවා. තවත් හතරක් අපිට ඉතුරු. අපි ඉදිරියට ඒව නරඹමු. ඉතින් ආචාර්යතුමනි අපි යමු අපේ ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේ අතර පුතුම නතර කරේ සිනමා සංගීතය සහ ටෙලිනාට්‍ය සංගීතයට ආචාර්ය ප්‍රේමසිරි කිම්දා ශූරීන්ගේ මැදිහත් වීම. මගේ අදහසක් එතුමා වැඩ කරා ලෙස්ටර් ජේම් පීරිස් මහත්මයා එක්ක, ඒ වගේම ධර්මසේන පතිරාජ මහත්මයාත් එක්ක, ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයාත් එක්ක, ඒ වගේම ජයේන්ද්‍ර චන්ද්‍රශේඛර මහත්මයාත් එක්ක මොන අධ්‍යක්ෂකවරයා ඇහෙන්නේ නැතු ගියා ඔබ. ඔව් මම හිතන්නේ කසුන් පොඩි තාක්ෂණික දෝෂයක් වෙන්න ඕනි විද්‍යාචාර්යතුමා. ඉතින් මම හිතන්නේ කසුන් අපිට මේ ස්ක්‍රීන් එකේ තියෙන එක අයින් කරන්න පුළුවන්ද? සුදු මේකක් තියෙනවා ෂෙඩ් පෙඩිස් අර කලින් එකේ මොකක් හරි. මට ඕගොල්ලෝ කවුරු දැන් මම හිතන්නේ පැහැදිලි කියලා හිතනවා මාතාතුමා. මට ඕගොල්ලන් කවුරුත් පේන්නේ නැහැ ඇහෙනවා. කමක් නෑ ඉන්න බලන්න. හරි. හරි. හරි මම හිතන්නේ කසුන් මොකද උනේ කසුන්? ඔව් මම හිතන්නේ අපි මේ සිග්නල් ගැටලුවක්. සර් ඇත්තටම අපි කතා කරගෙන ආවේ මේ චිත්‍රපට සංගීතය සහ ටෙලිනාට්‍ය සංගීතයේදී එතුමාගේ දායකත්වය කොහොමද කියලා අපි ඉතින් පටන් ගමු. අත් වශයෙන් එතනක් තියෙන්නේ ඔය දැන් මොන ක්ෂේත්‍රයට මොන පැත්තට ගියත් කේමදාසයන්ගේ තිබිච්ච තැන ඉඳලා අති කියන්නේ ක්වොන්ටම් පිම්මක් වගේ එකක් තියෙනවා. දැන් මම එක තැනකින් පටන් ගන්නම් අපි එක්තරා සන්ධ්‍යාවක එතුමත් එක්ක ඔය චිත්‍රපට සංගීතය ගැනම කතා කර ඉන්න වෙලාවේ අපි රායිගේ චිත්‍රපටි ගැන හුඟක් වරින් වර සාකච්ඡා කරා. ඒ ෆිල්ම් සමහර කොටස් බලමින් ගියේ සංගීතය අහමින් කේමදාස වරක් ඉතාම මගේ හොඳටම මතක හිටින දෙයක් කිව්වා. මොකද එක අවස්ථාවකදී රායි සත්‍යජිත් රායි තමන්ගේ මුලින් වැඩ කරපු මහා දැවැන්ත රවිශංකර්ව රවිශංකර්නේ ඔය සංගීතය කරේ පතර පංචලේ මුල්ම චිත්‍රපටිවල. ඊට පස්සේ ඔහු ඒ රවිශංකර් එක්ක වැඩ කරේ නැහැ. පසු කාලේ චිත්‍රපටිවල සමහර සත්‍යජිත් රායිම තමන්ගේ සංගීතය නිර්මාණය කරගන්න පටන් ගත්තා. ඔහුට ඊටාම හොඳ දැනීමක් බටහිර සංගීතය සහ සංගීතය ගැන තිබුණා. ඊට පස්සේ තමන්ම කරන්න පටන් ගත්තා. ඉතින් කේමදාසයන් ඊටාම ලස්සන කතන්දරයක් කිව්වා. පතර පංචලී චිත්‍රපටයේ එක පොඩි මොහොතක් පෙන්නලා මේ වතුර ගලනවා මාළු පනිනවා. එතකොට රවිශංකර එකට සිතා කොටසක් ගහනවා. හරියට ඒ සිද්ධියත් එක්ක ඒ පුංචි අපි හිතමු පුංචි මාළු පනින වෙලාවේ ඒ සිද්ධිය ඒකට රෙස්පොන්ඩ් කරමින් සංගීතඥයා පොඩි සිතාර් පීස් කොටසක් යවනවා වාදනය කරනවා. ඉතින් කේමදාස hina වෙනවා මේ ෆිල්ම් එක තිත්තපටව ගැනද කියලා. මේක තිත්තපටව ගැන ලොකු කතන්දරයක් වෙතේ නේද? මෙතන කැරක්ටර්ස් වැඩ කරනවා මෙතන දෙයක් තියෙනවා. ඔව් ඉතින් හරියනේ මේ රායි මේ රවිශංකරව අයින් කරගත්ත එක හරියනේ. ඔය තිත්තපටව උඩ පයින් එකට මේ සිතාර් ගහලා හරියනවා. ඒක නෙවෙයිනේ ෆිල්ම් එක කියලා ඇත්ත වශයෙන් මේ වේලුවෙන් ඔහුට අහු වෙලා තිබුණා චිත්‍රපට සංගීතයේ එක ප්‍රවේශ තියෙන්නට පුළුවන්. නමුත් මේ මූලික අර ස්ට්‍රැටජි එක මොකක්ද සංගීතයේ උපාය මාර්ගේ වෙන්න ඕන මොකක්ද මහා සිනමා කලාලයක් ඇතුලේ මොනවද තේරුම් ගන්න තියෙන්නේ. එතකොට ඒකේ යම් කිසි එක ඇතුලේ තියෙන සමාජ දේශපාලන සංස්කෘතික කතිකාවන් මොනවද මේ චරිතවල ස්වභාවය ඒගොල්ලන්ගේ ගැටුම් ඒගොල්ලන්ගේ ලෝකය මොකක්ද. ඒක ඇසුරෙන් තමයි සංගීතයක් කුමක් හෝ දෙයක් අපිට හිතන්න වෙන්නේ. වට එක සංගීතඥ ප්‍රවේශ තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ කේමදාසගේ ඉතාම අපූර්ව මට අපිට ඇත්තට මේ පොළොවෙන් මතුන් නෑ වගේ පේන නිර්මාණ ප්‍රවේශයක් තිබුණා චිත්‍රපටි හා රූපවාහිනී ටෙලිනාට්‍ය සංගීතයේ සම්බන්ධයෙන්. ඒ හැම තරදිම නැවතත් දැන් ගොළු හදවතේ තේමා සංගීතය අත් වශයෙන් අද දක්වා අපිට හරියට ෆ්‍රේම් කරන්න බෑ ඒ මුල කොහෙද කියලා. මොකක්ද මුල කියලා. අත් වශයෙන් ඒ වගේ තියෙන අවස්ථා හරීම ප්‍රහේලිකාමය දේවල්. නමුත් සමහර ඒවා තියෙනවා අපිට යම් විදිහකට මූලාශ්‍ර ගැන ජන මූලාශ්‍ර ගැන යම් වැටහීමක් ගන්න පුළුවන්. මම
උත්සාහ කරා මේ වරක් ගොළු හදවතේ සංගීතයේ කිසියම් මූලාශ්‍ර මේ සවිඥානිකව කොහරි තැනක් තියෙනවද කියලා කේවදාසවත් එහෙම සවිඥානික නැත් වශයෙන් නැතුව ඇති. ඒක කොහෙන්ද ආවේ කියලා නෑ. නමුත් මොනවා හරි මූලාශ්‍ර කොහේ හරි ඇති. ඔහුගේ කුඩා කාලේ ඇහිච්ච යම් කිසි තැනක් ඔහු ගාක් ඔය බටනලාවත් එක පොඩි කාලේ හිටපු දරුවෙක්. ඉතින් ඒ වගේ උපවිඥානයේ ගොඩනැගිච්ච එහෙම දේවල් ඇති. ඒක එක දෙයක්. ඉතින් මම හිතන්නේ එක පැත්තක් ඒ නිර්මාණ ප්‍රවේශය බැලුවාම හරි පුදුමයි. පස්සේ අපි නාට්‍ය ගැන මම දැන් කතා කරන්න පුළුවන් ඉතින් කියලා ඒ තරම් හුඟක් වැදගත් දෙයක් කරන එක අපිට පස්සේ නැත්තම් ඔය අංගාරගංග ගලාපසි ඔබ ඒ සංගීතය ඇහුවා නම් සාක්කි නාට්‍ය වගේ දේවල්. එහෙම නාට්‍ය දෙක තුනක් තියෙනවා සත්‍යාංගනාවේ නාට්‍ය. ඒ නාට්‍ය සංගීතය අහද්දිත් මට හරියටම තේරෙනවා මොකද එක පැත්තෙන් කැරක්ටර්ස් එක පැත්තෙන් සිද්ධි එක පැත්තෙන් කොන්ෆ්ලික්ට්ස් නැත්තම් ගැටුම් ඒවා මැද්දේ මේ සංගීතඥයා කොහොමද වැඩ කරන්නේ කියලා ඊට පෙර එතකොට වේදිකා සංගීතයටත් හරි ප්‍රවේශයක් ලංකාවේ තිබුණේ ඒ කියන්නේ ගීත ගිහිල්ලා ගෙදර ගිහිල්ලා සංගීතඥයා ගීත නිර්මාණය කරලා මේ නාට්‍යයට පුරුදු වෙනවා වගේ එකක් තිබුණේ. කේමදාස කිසිම දවසක වේදිකා නාට්‍යයක සංගීතේ ගෙදර ගෙනියලා හැදුවේ නැහැ. වේදිකාවේ අර නළුව පුහුණු වෙන වෙලාවේ අත් වශයෙන් එතන ඉඳලා තමයි මේ අර රිද්ම්ස් දිහා බලාගෙන ඒ දිවස් ඇහෙන දේ බලාගෙන සාකච්ඡා කරමින් එහෙම තමයි සංගීතය නිර්මාණය කරේ. කියන්නේ on the go මෙහෙම යන ගමන් තේරුම් ගනිමින් විග්‍රහ කරමින් සංගීතය නිර්මාණය කරේ. හැමදෙස්සම තිබුණා ඒ හරිම ඩයිනමික් හරි ගතික තත්ත්වයක් ඒවා දිහා බලමින් ඒක තේරුම් ගන්න උත්සාහ කරමින් සංගීතය නිර්මාණය කරමින් වේදිකාවේ නම් ඉතාම පැහැදිලි දෙයක් අද මට කියන්න පුළුවන් ඒ සංගීතය අත වශයෙන් මම වැඩි කොහෙවත් අහලා නැහැ ලංකාවේ පිටපව 3 dimensional music කියලා මම කියන්නේ ඒක ත්‍රිමාන සංගීතයක් මේ කියන්නේ මේ අපිට දැන් වේදිකා නාට්‍යක චරිත මෙහෙම වරින් වර එහෙම වැඩ කරනවා කතා කරනවා ගැටෙනවා පේනවා මේ අංගරගංග ගලාපැසි නාට්‍ය සහ වෙනත් නාට්‍ය දෙක තුනක මම දැක්ක සමහරවිට මේ වොයිසස් සහ දේවල් එන්නේ අපි සාමාන්‍යයෙන් සංගීත සංරචනය කරන පිළිවෙලට නෙවෙයි බැලුවේ එහෙම ගැටේ කියලා බය හිතන නමුත් ලයින්ස් ගණනාවක් එකට වැඩ කරනවා. හරි පුදුමයි. දැන් ඔහුත් එක්ක අපි ළඟින් වැඩ කරපු එක හරි නාටකීය මේ නිර්මාණ දෙකක් තමයි ඔය බ්‍රෙෂ්කි නිර්මාණ දෙකත් එක්ක 1986 කරපු දේ. මේ උන්ගේ සාමේ අපේ සාමේ සහ මේ ඇමතිවරු කියන දෙක ඒකෙත් වොයිසස් ඔයගොල්ලෝ අද බැලුවක් ඇහුවොත් පුදුම හිතේ අත් වශයෙන් ඒක මේ ගාක් මේ හරි ත්‍රිමාන ගතියක් තියෙනවා සංගීතය. ඉතින් ඒ වගේ හුඟක් අපූර්ව පැත්තක් තියෙනවා. මම එක තැනක් විතරක් කියන්නම්ක. දැන් ඔහු හරීම දේවල් අහනකොට යහලා ඉතාම විශ්ලේෂණය කර ගන්නවා. එක වාරයක් මම කියන්නේ ඒ වගේ සිද්ධි ගොඩාක් තියෙනවා. මම ඔහුට අහන්න ගෙනත් දුන්නා. මේ මීකිස් තියොදොරාකිස් කියන මෑතදී අභාව ප්‍රාප්තිච්ච මහා දැවැන්ත ග්‍රීක සංගීතඥයා විශේෂයෙන් පැබ්ලෝ නෙරුදාගේ මහා කාව්‍යයක් කාන්තෝ ජෙනරාල් කියන කාව්‍ය එකමාරක විතර කන්ටාට එකක් ඒක අපි අහුව දවස් ගාණක් ඇහුවා. කේමදාස බැලුවා මේක හරි පුදුම ඔහු විශ්වකර්ම වැඩක් කියලා ඔහුත් කිව්වේ. අර ඒ වගේම තාම පුදුම විදිහට අල්ලගෙන හැබැයි කිසිම විදිහක අනුකරණයක් නෙමෙයි නමුත් ඒක තියෙන්නේ අර සාරය අල්ලගෙන මම හිතන්නේ වැඩියෙන් කේමදාස කල්පනා කරේ සංගීතය වෙන භාෂාවලින් වඩා. ඉතින් ඒ පුදුම නිර්මාණ ශක්තියත් එක්ක දේවල් ලෝකෙන් ජාත්‍යන්තර වෙන දේවල් තේරුම් ගන්න විග්‍රහ කරගනිමින් තමන්ගේම අපේ නිර්මාණ මතයක් නිර්මාණ ප්‍රවේශයක් හදාගැනීමේ හැකියාව උන්ට තිබුණා. චිත්‍රපට සංගීතය ගැන මම හිතන්නේ ගොඩාක් වෙන දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් ඒකේ හැමතිස්සෙම දැන් ගාක් ප්‍රසිද්ධ දෙයක් තියෙනවා. ලිජෙන්ඩ් එකක් වගේ අර මෙයා මේ කියන්නේ කොටිශ්වර රාව් කියලා මේ දකුණු ඉන්දියාවේ දැවැන්ත ශබ්ද ඉංජිනේරුවෙක් සවුන්ඩ් ඩිසයිනර් කෙනෙක් මේ ටී අර්ජුන්ගේ මේ ලංකාවේ හදපු දෙමළ චිත්‍රපටයක සංගීතය සඳහා සංගීත පටිගත කිරීම සඳහා ඉන්දියාවට යනවා කේමදාස. එතකොට සලීල් චෞධරි වැනි දැවැන්තෝ වැඩ කරපු ස්ටුඩියෝ එකක් තියෙනවා. ඒ කොටිශ්වර රාව් අවුරුදු 50ක් විතර කෘතහස්ත සංගීතඥයෙක්. ඉතින් අර්ජුන් කියනවා යා ටිකක් බයෙන් ගියේ මේ කේමදාසත් එක්ක කරගෙන ගියේ මේ තමන්ගේ ෆිල්ම් එකට මියුසික් පටිගත කරන්න කියන. එතකොට ඒකෙදි ගිහිල්ලා
විශ්වාස කරගන්න බැරි දෙයක් වෙනවා මේ කෝටිෂෝරායෝ يعني අර්ජුන් කියන්නේ මේ ඔහු සසල වෙනවා මේ සංගීතය ඔහු සංගීතයයි ඒක මෙහෙවගත්ත විදිහයි. කියන්නේ ඔන් කිසිම දෙයක් මෙහෙම නැතුව නිකන් මතකෙන් දේවල් ඔක්කොම අර මේ මහා වාදක මණ්ඩලය මෙහෙව ගන්නවා කේමදාසයන්. ඊට පස්සේ කෝටිෂෝරාව මේක ලෙජන්ඩ් එකක්. ඔහුගේ විශේෂ කාමරයක් තියෙනවා. ඔහු ඒකට ආරාධනා කරනවා අර්ජුන්ටයි කේමදාසටයි. ආරාධනා කරලා බොහොම ඉහළ මත්පැන් එයා මෙහෙම දෙමින් කියනවා මම මේ කාමරයට කතා කරේ සලිල් චෞධරිට විතරයි. දැන් ඔබට මම දෙවෙනි වටේ අවුරුදු 50ක් තිස්සේ කේමදාසයන්ට කියනවා ඔබට තමයි දැන් මම කතා කරන්නේ. මේ ඔබ විශ්වකර්මයෙක් කියලා කියනවා. ශ්‍රී ලංකාවේ මිනිස්සු දන්නේ ඒක බොහොම ස්තුතියි. يعني අපි නොදන්න ගොඩක් කරුණු අපිට වටින් අපේ තියෙන දේ අපිට වටින්නේ නැහැ වගේ. ලෝකයට තමයි අතරම අපේ වටිනාකම් තේරෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ආචාර්යතුමනි මේ වගේ දෙයක් අපේ තරුණ පරම්පරාව එක්ක බෙදා හදාගත්තාට. ඉතින් ඒ වගේ කේමදාස ශූරින්ගේ නම ඉස්සරහින් මකා දමන්නට බැරි අදටත් අපි අතර ජීවමාන තවත් සුන්දර ගීතයකට යොමු වෙන්න යන චිත්‍රපට ගීතයක් 1980 හංසවිලක් චිත්‍රපටයේ අදටත් ජනප්‍රිය ගීතයක් හිමින් සැරේ පියාවදා චිත්‍රපට අධ්‍යක්ෂණය ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා එදා ගායනා කරන්නේ ටීඑම් ජයරත්න මහත්මයා සහ සුනිලා අබේසේකර ආත්මීය. ඉතින් මෙතෙන්දී සුනිලා අබේසේකර මහත්මිය විශේෂයෙන් මතක් කරන්න ඕනේ සමාජ ක්‍රියාකාරිනියක් විදිහට විශේෂයෙන්ම ස්ත්‍රීවාදී සන්දර්භ ලංකාව තුළ නිර්මාණය කිරීම සඳහා රැඩිකල් ලෙස දායක වුණු හිමියවත් අපි මේ අවස්ථාවේදී සීකරනවා. ඉතින් තවත් විශේෂ දෙයක් මේ ගීතේ පද රචනය ධර්මසේන පතිරාජ ශූරින්. ඉතා හොඳ නාද සංකලනයක් පද සංකලනයක් එක්ක එදා නිර්මාණය වුණු ඒ අපූර්ව ගීතයට දැන් අපි යමු. සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් බලා ඇවිත් සිතුම් සියුතුම් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් මලක් නම් මෙය මලක් මැන සිනිඳු සුකොමල රුවෙන් සරකන විලක් නම් මෙය විලක් මැන නීල ඉදුවර දියෙන් උපදිනා සැරේ පියාවිදා එමුන් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් බලා ඇවිත් සිතුම් සියුතුම් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්
අමතයි මුදා හැරදා පවුරු සිරියහනේ හෙමින් සැරේ පියාවිදා හෙමින් සැරේ පියාවිදා සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් පලා ඇවිත් සිතුම් සියොතුම් සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන් ඔව්. ඉතින් ඒ ගීතයත් එක්ක ප්‍රේමසිරි කේමදාස ශූරින්ගේ අතීත මතකය ඒ ස්වර රටා නැවතත් මතක් කරගනිමින් අපි යනවා අපේ ඊළඟ ගැටලුවට. ආචාර්යතුමනි, අද මේ වෙනකොට සමාජ ජාලය ඇතුලේ අපේ තරුණ පරම්පරාව හුඟක් කතා බහ කරනවා මේ ළඟදී ඉතා ප්‍රසිද්ධ වෙච්ච අලුත් ගීතයක් ගැන, අසම්මත ප්‍රේමයක් ගැන ලියවිච්ච ගීතයක් ගැන. ඉතින් ඇත්තටම අපි කලින් රසවින්ද ඒ ගීත නිර්මාණයත් ඒ වගේ අසම්මත ප්‍රේමයක් ගැන ලියවිච්ච සංගීතවත් වෙච්ච ගීත නිර්මාණයක්. මම බොතමාගෙන් අහන්නේ ප්‍රේමය විරහව කියන දේ හරිම සාමාන්‍ය මානවීය හැඟීම්. ඒවා සර්ව සාධාරණ සෑම මිනිසෙක්ට මේක ඇති වෙනව නැති වෙනව පොදුයි. මනුෂ්‍ය පොදු ධර්මතාවක්. කොහොම වුණත් ප්‍රේමසිරි කේමදාස ශූරින් මේ වගේ සියුම් මානවීය හැඟීම් වලට ආමන්ත්‍රණය කරන්න, ඒ ආමන්ත්‍රණය කරන අතරතුර මිනිස්සුන්ගේ ප්‍රඥාව, බුද්ධිය අවුලවලන්න තමන්ගේ සංගීතය භාවිත කරපු ආකාරය ගැන ඔබතුමාගේ අදහස අපි කැමති දැනගන්න. ඒ ප්‍රශ්නේම එක හරි සංකීර්ණයි. දැන් අපි කියන ආදරය කියලා කිව්වම මානවීය ආදරය, ඒකේ පැති ගොඩාක් විවිධ දේවල් තියෙනවනේ. ඒක එහෙම ලේසියෙන් රාමු කරන්න බෑ. පුද්ගලයා සහ කියන්නේ ලිංගික ආදරය විතරක් නෙවෙයි, වෙනත් අප්‍රමාණ ආදර වර්ග තියෙනවා. දරුවෝ ගැන වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෝ ගැන වෙන්න පුළුවන්, එක්ක අපි ගස්කොලන් එක්ක වෙන්න පුළුවන්. ඒ දක්වන සම්බන්ධයේ ක්වොලිටි එක නේද? කියන්නේ අපි දෙන්නෙක් හෝ ලෝකයක් එක්ක දක්වන සම්බන්ධයේ චෛතසික පැත්තෙන් තියෙන ක්වොලිටි එකට තමයි අපි ආදරය කියලා කියන්නේ. ඒකේ ෆ්‍රේම් එකක් එහෙම නම් කරන්න බෑ. ඒක ඕන තරම් වැඩෙන්න පුළුවන් දෙයක්. දැන් අර මනෝභාව කියලා කියන්නේ ඉමෝෂන්ස් කියලා කියන්නේ ටිකක් වෙන જાතියක්. ඒවා ඇවිල්ලා යන කෙටි කාලින දේවල්. ප්‍රහර්ෂය නොකුත් ඔය වර්තමුණ නියම කියන ඉමෝෂන්ස් කියන්නේ හරියම ෂෝට් ටර්ම්. ඒවා බලාපොල් වගේ ඇවිල්ලා ආසේ පාවිලා යනවා. නමුත් හැඟීම් කියලා කියන්නේ වැඩෙන්න පුළුවන් දෙයක්. අපිට කැපැසිටි එකක් අරගෙන එන්නේ ආදරය කරන්න. ඒක නොවැඩී තියෙන්නත් පුළුවන් අවස්ථාවක්. තාම නරක මට්ටමින් යන දැන් මම මේ කියන්නේ හොඳට තේරුම් ගත්තොත් ඔබ, මොකද මේක හරි වැදගත්. අපි කියන දවසත් කතා කරපු දේවල් මේවා. දැන් මවක් සාමාන්‍ය මිනිස්සු හිතනවා මව අම්මා වීම නිසා දරුවන්ට ආදරය කියලා. එහෙම නෑ. හොඳ වෙලාවට මම කියන්නේ නැහැ කියලා. මොකද අපි සත්තුන්ගේ තියෙන ෆික්ස් වෙච්ච සහජ ආදරයක් වගේ එකක්. අරක තමන්ගේ වටපිටාවෙන් ජීවිතයෙන් තමයි කෙනෙක්ගේ තුල ඒ කැපැසිටි එකේ ශක්තිය ආදරයට වර්ධනය. සමහර අම්මලා විශාල වශයෙන් කියන ලංකාවේ තියෙන සන්දර්භය ඇතුළේ දරුවන්ට ආදරය කියලා කියන එකත් සමහරට පටලගෙන තියෙනවා. ඒ පොසෙසිව් දෙයක් නෙවෙයි ආදරය කියන්නේ. දරුවාගේ සතුට, යාගේ ගමනට ඉඩ හරින ඒක තමයි හරි ආදරය. ඒ කියන්නේ ගැඹුරු ආදරය, දියුණු ආදරය. ඒතර ආදරය කියලා කියන්නේ අර කිව්වාගේ හැඟීමක්. ඒක ඉමෝෂන් එකකට වඩා ලොකු එකක්. නැත්තම් ආදරය නිසා අප්‍රමාණ ඉමෝෂන්ස් හැදෙන්න පුළුවන්. ඒක කොන්ටෙක්ස්චුවල් ආදරය කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ මහා මානව හැඟීමක් පිළිබඳ දේ ඇතුලේ ඊට පස්සේ කලාවට තියෙන එක වැඩක් තමයි ඒක අර ඉමෝෂන් සරහා ගියාට අපි මේ හැඟීම දියුණු කරන්නේ කොහොමද කියලා. මේ ක්වොලිටි එක මිනිසුන්ගේ දියුණු කරන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ කේමදාසගේ සංගීතයේ අන්න ඒක තියෙනවා. කියන්නේ නොයෙකුත් ඉමෝෂන් සරහා අපි වැඩ කරන අතරේම ඒක වතුර කියන්නේ හුලං ගහනකොට යන රැල්ල විතරක් නෙවෙයි. ඒක රැල්ල තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන් පොකුණක ලොකු විලක. හැබැයි අපිට වැඩි තියෙන කොච්චර වතුර තියෙනවද කියලා. අපි හදවත කොච්චර ලොකුද කියලා. ඒකට වරින් වර එන ඉමෝෂන්ස් හුලං තිබුණොත් හුලං රැල්ල පේනවා. අපිට එන පොඩි සිත් කැළඹීම් මේවා. නමුත්
අර අර වැඩේ තියෙන අතන. මම හිතන්නේ ඒක තමයි දුර්ලභ දේ කේමදාසගේ සංගීතයේ සාමාන්‍යයෙන් ගත්තාම ඒ මානවීය හැඟීම් වශයෙන් ගත්තාම ඒක තියෙන ගැඹුර හරි ලොකුයි. අපිව පොහොසත් කරනවා. අපිව භාවාත්මක කියන සරල වචන නෙමෙයි අපි හැඟීම් වශයෙන් අපේ හෘදය ස්පර්ශය කරලා අපි බොහෝලාට ඇප්ලයි මියුසික් ඇතුලේ නම් අපි වැඩ කරන්නේ චිත්‍රපටයක් සංගීත ඒවා ඇතුලේ ඒවා හරියටම බලපෑම් කරන ආකාරයෙන් අපිට අපි තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා සංගීතය. අපිට වගේ බේරෙන්න බැරි වෙනවා. සංගීතය ක්‍රමානුකූලව අපි තුල පැලවෙලා වගේ වැඩ කරනවා. ඉතින් ඒක තමයි මේ මට කියන්නේ එතන තියෙන්නේ නියම අර්ථයෙන් මම කියන්නේ සරල ඉමෝෂනල් මියුසික් කියනකට වඩා දුර යන එතනම තියෙන අර ප්‍රඥාව කියන අදහස. ඒ කියන්නේ ඒ සංගීතය තියෙන එලිමන්ට් ඔෆ් විස්ඩම් කියලා කියනවා. ඒක අපි තුල වැඩ කරනවා. ඊට අමතරව කේමදාස මම හිතනවා වහන්නත් ඇත්තේ ඒකයි. කේමදාස ඊටාම සවිඥානික සමාජීය වශයෙන් සවිඥානික පුරවැසියෙක්. සවිඥානික මිනිසෙක්. තමන්ව නිර්ණය කරගෙන තිබුණා මගේ කාර්යය සංගීතයේ කාර්යය මේකයි. ඒක මේ මොකක් හරි වෙළඳ පොළ ඔය වගේ එකක් නෙවෙයි සංගීතයේ තුලින් මම කළ යුතු දෙයක් වගේ සමහරට වචනයට දැම්මා හෝ නොදැම්මා. ඔහුගේ ජීවිතයේ දිගටම අවසානයේ දක්වා බලද්දී අපි දන්නවා ඔහුගේ කිසියම් චාරිකාවක කිසියම් සමාජ චාරිකාවකදී සමාජ ක්‍රියාකාරීත්වයක හිටපු ලොකු මහා මේ දෙවන්ත මිනිසෙක් මේ සමාජයට හොඳ විදිහට බලපෑම අනාගතයටත් ඒ බලපෑම ඉවර වෙන්නේ නැති. ඒ නිසා ඔහු තෝරගත්ත හැමතිස්සෙම ඉතාම සවිඥානිකව තෝරගත්තා. තමන් වැඩ කරන්නේ කවුද කියලා සහ තමන් මොනවද කරන්නේ කියලා. ඉතින් ඔය 80 කියන්නේ බොහෝ වෙලාවට වේදිකා නාට්‍ය තමන්ම හදපු මේ අතවස තමන්ම වේදිකා ගත කරපු දේවල් තියෙනවා. කොහොම වේදිකා ගත කරපු දේවල් මම හිතන්නේ කිසිම මේ සංගීතඥයෙක් මේ මට්ටමට මේ අපේ දේවල් වලට ගිහිල්ලා නැහැ. මේ අර මුල් කැලෑමල් වල ඉඳලා මානසවිල්ල ඊගාවට අවසානයේ මේ අග්නි දක්වා ඔපෙරාව දක්වා ඔහොම කරපු වැඩ තියෙනවා. මේ හැම වෙලාවකම රජුරන්ට අං ඇවිල්ලා මේ කියන්නේ බොහෝලට ඒ වෙලාවේ තියෙන දේශපාලනික තත්ත්වයට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ජයවර්ධන මේ එහෙම දිගටම සමාජ ක්‍රියාකාරකෙක් විදිහට මේ මිනිස්සුන්ගේ සමාජ යහපත සඳහා සමාජ විමුක්තිය සඳහා තමන්ගේ සංගීතය යොදවපු විදිහකුත් තියෙනවා. ඒක කිසිම විශේෂම ප්‍රචාරක මට්ටමින් මනින්න බැරි අර මං කියපු හැඟීමම දිනු කිරීම අර මානවීය හැඟීම මනුෂ්‍යත්වයේම දිනු කිරීම අරබයා ඌ ගමනක්. ඉතින් මම හිතන්නේ කේමදාස ඒ හැම අතින්ම අපිට අගය කරන්න පුළුවන් ඌ මහා පුරවැසියෙක් මහා කලාකරුවෙක් සහ එක්තරා විදිහක චින්තකයෙක්. වචනෙන් ලිව්වේ නැති වුණාට ඒ සෑම තමන් අත ගහපු සංගීතයට අයිති සෑම ශාස්ත්‍රයකම ලොකු පෙරලියක් ඇති කරපු මහා කලාකරුවෙක්. දැන් මේ වගේ දෙයක් වෙන ඔබ බලාපොරොත්තු වෙන්නේ නැත්තේ. ඔව් ඇත්තටම මේ බොහොම ස්තුතියි ආචාර්යතුමනි. ඉතින් අපි ඊළඟ ගීතයට යමු. ඇත්තටම ඔබතුමා මතු කරපු කාරණා අපිට හරියම වැදගත් හැඟීම සහ භාවය කියන දේ වෙනස අපිට හොඳට පැහැදිලි කරලා දීලා මේක ඇත්තටම පුද්ගලයාගේ තියෙන හැඟීම් කියන දෙයට ආමන්ත්‍රණය කරලා ඒක වඩා හොඳ අතකටපත් කරලා පුද්ගලයාව අර ධනාත්මක සහ ප්‍රගතිශීලී මට්ටමට ගෙන ඒම සඳහා එතුමාගේ සංගීතය භාවිත කරපු ආකාරය ගැන ඔබතුමා කරපු විග්‍රහය ඇත්තටම පැහැදිලි. ඉතින් අපි ඊළඟට තෝරගත්ත ගීතයක් ටිකක් ඒ සම්බන්ධව තමයි මේ ඒත් ආදරය කියන දේ අපිට විරහව දැනෙනකොට අපි කොහොමද ඒක දරා ගන්න ඕනේ? අද අපේ තරුණ පරම්පරාවට නැතිම දේන් ඉවසීම. තමන් ආදරය කරපු ප්‍රේමවන්තිය තවත් කෙනෙක්ගේ අතාරගෙන යන මොහොත කෙනෙක්ගේ දෑසින් දකිනකොට ඔහු තුල ඇතිවන ආවේගය කොතරම්ද කියලා ඒ අත්දැකීම තියෙන අය දන්නවා. හැබැයි ඒ වගේ අවස්ථාවක ඇයටත් සුබ පතමින් විරහවේ වේදනාවක් අපූර්ව ලෙස විඳ ගන්න අවස්ථාවක් තමයි ඊළඟට අපි අහන්නට යන ගීතේ තියෙන්නේ. විකසිත පෙම් පොකුරු පියු. ගායනය පණ්ඩිත් අමරදේව ශූරී. ඒ වගේම මේ පද රචනය ආචාර්ය අජන්තා රණසිංහ ශූරී. ඉතින් එදා ඒ ගැයූ ගීය අද සහන් ප්‍රමුදි සහ ලසන්තිකා ලක්මිනී නැවත ගයන්නට සූදානම්. අපි මේ ගීතය අහලා මේ ගීත රස විඳලා අපි ඊළඟ ගැටම ප්‍රශ්නෙත් එක්ක එකතු වෙමු. ඒ වගේම ඔබට කරන ඉල්ලීමක් ආදරණීය ඇරයුමක් තව බොහෝ දිනකට මේක අරබන්න ඔබට පුළුවන් මේක ඔබගේ උත්තරන් අතර බෙදා හදා ගන්න. ඒ වගේම ඔබට ගැටලු තියෙනවා. ඒවත් අපේ මේ Facebook live වැඩසටහන යටින්
කමෙන්ට් විදිහට සඳහන් කරන්න. අපි ඒවට ඊට හසර ලබා දෙන්නට සූදානම්. හොඳයි. අපි ගීතෙට ගිහිල්ලා නැවතත් සංවාදයට ප්‍රවේශ වෙමු. විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදින් පතිකුලයට අත මට පිටුපායන මගේ සොඳුරු ලදුනේ මගේ සොඳුරු ලදුනේ හිතේ කඳුළු බිඳු රැතනියානේ ඉහ ඉන්දර හිඳ එකි විඳිනා සඳ ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනි නොගෙනේවා ඔබට විරාගිනි නොගෙනේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදින් පතිකුලයට අත මට පිටුපායන මගේ සොඳුරු ලදුනේ මගේ සොඳුරු ලදුනේ තනිකම රජයන පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙත්දී ඔබේ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා මැණික් පහන් වැට දැල්වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදින් පතිකුලයට අත මට පිටුපායන මගේ සොඳුරු ලදුනේ මගේ සොඳුරු ලදුනේ ඉතින් ඒ ගීතයත් එක්ක අපි ක්‍රමක්‍රමයෙන් වැඩසටහනේ අවසාන භාගය දක්වා පියනගමින් ඉන්නවා. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතුමාගේ දේශපාලනික භාවිතය ගැන. ආචාර්යතුමනි අපි අහලා තියෙන විදිහට අපිට එතුමා ඉස්සර කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් එතුමා ගැන අපි කියවලා තියෙනවා, අපි එතුමා ගැන හැදිච්ච වැඩසටහන් දැකලා තියෙනවා. ගොඩාක් ක්ෂේත්‍රයේ සමකාලීන ප්‍රවීණයන් කියන දේ තමයි හේමදාස කියන්නේ හරි දඩබ්බර කෙනෙක්. කිව්වොත් කිව්වම තමයි. ආයි ඒක ජනාධිපතිවරයා කිව්වත් තමා කියන දේ වෙන්නේ නැත්නම් නැහැම තමයි. ඒක තමයි මාස්ටර්ගේ හැටි කියලා වුන් කියනවා අපිට ඇහිලා තියෙන්නේ. ඉතින් කොහොමද ඔහුගේ මේ රැඩිකල් භාවය ඔහුගේ නිර්මාණ කාර්යය තුළින් පිළිදැක්කේ?
ඔබ ස්තුතියි ප්‍රශ්නෙට ඇත්ත වශයෙන්ම වහපු විදියත් හොඳයි. මොකද ඔහුගේ රැඩිකල් භාවයේ නිර්මාණ ඇතුලෙන් ආවේ කොහොමද කියන එක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම ඔහුගේ රැඩිකල් භාවයේ කුමක්ද කියලා අපි තේරුම් බේරුම් කරගන්න එකත් හුඟක් වැදගත්. මොකද ඒක අද කාලෙටත් හරි වැදගත්. පළවෙනි වැඩේ සංගීතඥයෙක් විදිහට දැන් මේක කවුරුත් මේ විදිහට කිව්වොත් ඔබේ ප්‍රශ්නේ සමහරට එහෙම ෆ්‍රේම් නැහැ වෙන්න පුළුවන්. නමුත් මට තියෙන ලොකුම දේ තමයි කේමදාස් ඔළුව නමනකොට මම ඔළුව නමන්නේ. ඔය සාමාන්‍ය සරල අර මේ කියන්නේ වඩා වාමගාමී දියුණු දේශපාලන අදහස් දරුවා කියන එක එහෙමයි ගොඩක් හිටියා. එතන නෙමෙයි කේමදාසගේ වැඩේ තියෙන්නේ. එහෙමයි තව ගොඩක් හිටියා. කේමදාස තමයි ලංකාවේ සීමා සහිත සංගීත සංස්කෘතියේ ඒ සීමා පුපුරවන්න හදපු මහා රැඩිකල් භාවකයෙක්. ඒ කියන්නේ අපි සංගීතය කියලා දන්නේ අවාසනාවකට විනාඩි 2මාරක 3ක සින්දුවක්. අපි කියන්නේ මේක දිග ප්‍රශ්නයක්. මේක අපි හරියට කතා කරන දැන් මම වගේ මේක විග්‍රහ කරලා කතා කරලා තියෙනවා. කේමදාසත් එක්ක අපි මේක කතා කරලා තියෙනවා. කේමදාස මේ ගැන කතා කරලා තියෙනවා. මේ සීමාව කියන්නේ අපේ කනේ සීමාව කියන්නේ. ඒක නුවර යුගයේ ඉඳලා එන ප්‍රශ්නයක්. කුල භේදෙන් නිසාත් ඇතිවෙච්ච ප්‍රශ්නයක්. කුල භේද නුවර යුගයේ වෙනකොට අපේ සංගීත භාණ්ඩ සියල්ලම අතුරුදහන්. අපි බෙර විතරක් වාදනය කරන කෑ ගහන උගුරෙන් කෑ ගහන කට්ටියක් බවට පත් වෙනවා. සමහර කෝට්ටේ යුගයේ ඔය පෙර යුගවල අපි දන්නා වඩා දියුණු සංගීත සංස්කෘතියක් තිබිච්ච රටක් මේක. වීණා වර්ග ඉතින් ඒ ගැන නොයෙකුත් දේවල් කියන්නේ. එහෙම තිබිලා නමුත් අපි ළඟේ ආසන්නම යුගය තමයි නුවර යුගයේ. නුවර යුගය තාම දරිද්‍ර සංගීතයක්. එහෙම කියන්න අපි කැමති නැහැ. අපි පිළිගන්නෙත් නැහැ. මොකද අපේ දේවල් සීමා සහිත කියලා කියන්නේ කවුරුත් වශයෙන් කිසිම තත් භාණ්ඩ නැති වෙච්ච සුසර භාණ්ඩ නැති වෙච්ච ඉතාම දුප්පත් කාලයක්. එතනින් මෙහාට ඔන්න ඇවිල්ලා වෙරළබඩ ඔය පෘථිවිසි ගින් පස්සේ ටික ටික වෙරළබඩ තමයි නැවත පෘථිවිසින් ඕලන්ද සහ වෙනත් අත වශයෙන් බටහිර සංගීතයත් එක්ක කතෝලික ප්‍රජාව ඇතුළෙන් තමයි තවත් එක්තරා විදිහකට සංගීතය උදා වෙන්නේ. ඉතින් මේ කේමදාස මෙහෙන් ඇවිල්ලා එහෙම පස්සෙන් වෙන්නේ කේමදාස බෞද්ධ පස්සෙන් එන්නේ ඇවිල්ලා කොහොමද මේක කරේ කියන එකයි වැඩි. ඔහු තමයි අපේ කනේ සීමාව කියන සිංහල මනුස්සයෙක් කනේ සීමාව පුපුරවන්න හදන දේ. ඔහු කරපු සංගීත නිර්මාණ වල එකක් මේ වාද්‍ය සංගීත වැඩ කරන්න උත්සාහ කරා. මම නිකන් නම් කරගෙන යන්නම්. ඔහු අපි කියන වේදිකාවේ වැඩ කරා බැරිසිල් කියලා 1960 මේ ගීත නාට්‍යයක් කරා. එතකොට කැලෑමල් ගීත නාට්‍යයක් කරා 1962. නවරැල්ල කියලා ගීත නාට්‍යයක් කරා. හිරු උදාව රතුමල් ආදී ඒවත් එක්ක යම්කිසි සංගීත සංධවනි මේ වැඩක් කරා. සිංහල අවුරුද්ද කියලා සංධවනි මේ වැඩක් කරා. එතකොට සම්පූර්ණ ලංකාවේ කවුරුත් එක්ක අවාසනාවට ඒ කාලේ ගුවන් විදුලිය මේවට උදව් කරේ නැහැ. කියන්නේ මේ අධ්‍යාපනික වැඩක් කරන්න තිබිච්ච වෙලාව. ඒ වගේ සිතිජය මහමූද සංධවනියක් කරා. පොඩි සිම්ෆොනික් වැඩ ඇතුළේ සංධවනි කියලා කියන්න බෑ. සිම්ෆොනික් පොයම් වගේ වැඩ නියගේ අවුරුද්ද ඔහොම දේවල් ගණනාවක් කරා. මගේ කාලේ මවුනි කියලා 70 78 සිම්ෆොනික් වැඩක් කරා. සංධවනිමේ වැඩක් කරා. එහෙම ගිහිල්ලා ඔය මගේ සංගීත සංවාද ඊට පස්සේ ඔපෙරා 3ක් කරා. ඊට පස්සේ කැන්ටාටාවක් කියන්නේ අත් වශයෙන් කැන්ටාටාවක් කියලා අඳුන්වන්න පුළුවන් මේ පිරිනිවන් මංගල්‍ය කරා. සම්පූර්ණ මහා මණ්ඩවල් එක්ක වැඩ කරපු මේ ගීත කාව්‍යයක් නැත්නම් කැන්ටාටාවක්. දැන් ඒ වගේ සංගීතයේ අපේ කනේ සීමා සංගීත සංස්කෘතියේ සීමා පුපුරවමින් සංගීත සංස්කෘතිය දියුණු කරන්න කරපු ඒ දායකත්වයේ මම හිතන්නේ කිසිම සංගීතඥයෙක් කරලා නැහැ. අවාසනාවට එතන ගිහට ඒක ගිහිල්ලත් නැති. එතන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි එක අර ඔබ කියන අපි කියන මේ මතවාදී වශයෙන් රැඩිකල් තැනදී ඔහු අතිශයින්ම සංවේදීව තියෙන සමාජ තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වපු මේ මහා කලාකරුවෙක්. මේක ඉන්දියාවේ දකින්න පුළුවන්. ඉන්දියාවේ තාගෝර්ලාගේ ඉඳලා අරුන්දති රෝයි දක්වා ඔක්කොම ක්‍රම විරෝධී මැද සාහිත්‍ය ධාරාව. අපි එහෙම නැහැ. මේ මැද සාහිත්‍ය ධාරාව බොහොම ක්‍රමයක් එක්ක සම්බන්ධ රාජ්‍යවාදී ගාක් ලක්ෂණ තියෙනවා. එතකොට කලාකරුවෙක් ඊටාම කලාතුරකින් තමයි මේ ක්‍රම විරෝධය. ඒ කියන්නේ ජනතාවත් එක්ක හිටගෙන රාජ්‍යවාදී නොවන, ජාතිකවාදී නොවන අර උඩ තට්ටුවත් එක්ක ගනුදෙනු ඒ කියන්නේ ඒකට සෙට් වෙන්නේ නැති එහෙම කලාකරුවෝ ලංකාවේ හරි අඩුයි. සංගීත ශාස්ත්‍රයේ නර්තන ශාස්ත්‍රයේ ඉතාම අඩුයි. චිත්‍රසේන වගේ මහා කලාකරුවෙක් ඉන්නවා. මොකද දෙතුන් දෙනෙක් තමයි අපිට මේ යුගයේ දකින්න පුළුවන්. එතකොට අත් වශයෙන් මේ පෙරලිය කරපු ඒ ශාස්ත්‍රවල කීප දෙනෙක් ඉන්නවා. මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් බලන්න පුළුවන්. එහෙම ඒතකොට සංගීත ශාස්ත්‍රයේ ඉතාම මේ පුනරුද මනුෂ්‍යයා කියලා මම කියන්නේ මේ රෙනසාන්ස් එක කියන හැම අතින්ම තියෙන දේවල් අභියෝගයට ලක් කරන සහ
මතවාදී වශයෙන් ඒ සමාජ ජීවිතයේ තියෙන මේ පීඩාකාරී බව කිසිසේත්ම පිළිගන්න නොගන්න ඊගොට ඒක දැනගෙන ඒ වෙනුවෙන් වැඩ කරපු තත්වයක් තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට ආණ්ඩුව වලින් හැම ආණ්ඩුවකින්ම වගේ ඔහුට කරදර තිබුණා. හැම ආණ්ඩුවකම වගේ ගුවන්විදුලි රූපවාහිනිය කැපිච්ච වෙලාවල් තියෙනවා. ඔහුගේ ගීත අහන්න බැරි වෙච්ච වෙලාවල් තියෙනවා. වෙන රටක නම් අත් වශයෙන් ඔහුගේ සංගීතය සහ ගීත මේ මිනිසුන්ට අහන්න දෙන්න අධ්‍යාපනය වැඩසටහන් විදිහට දෙන්න ඕන. හරිනම් වෙන රටක නම් ඔහුගේ සෞන්දර්ය වේදී අදහස් පාසල් වලට ගෙනියන්න ඕන. විශ්වවිද්‍යාල වලට ගෙනියන්න. ලංකාවේ හැම උන්නේ නැහැ. ලංකාවේ විශාල මේ කැපිල්ලක් අයින් කිරීමක් කොන් කිරීමක් ගර්හිත තත්ත්වයක් තිබුණා. මේ මහා දැවැන්ත කලාකරුවා. ඒව ඔක්කොම මැද්දේ තමයි කේමදාස කිසිම විදිහකින් කාගවත් අත්නිඹින්න ගියේ නැහැ. කිසිම අවස්ථාවකදී තමන් අදීනව හිට ගනිමින් බොහෝ වෙලාවට තමන්ගේ අවශේෂ කලාකරුවන් රැකබලා ගනිමින් ඔවුන්ට සලකමින් ඒ පැති ගණනාවක් එක්ක ඊටම සමහරට අරගලකාරී ජීවිතයක තමයි ගත කරේ. මම හිතන්නේ ඒක තමයි අනිත් පැත්ත. ඉතින් ඔය කරුණු දෙකම මම හිතනවා වැදගත් කියලා කේමදාස චරිතය. බොහොම ස්තුතියි ආචාර්ය. අපි නොදැක්ක පැත්තක් අපිට පෙන්වලා දුන්නට බොහොම ස්තුතියි. ඉතින් ඒ වගේ අදටත් අපි අතර තියෙන අපි අතර ප්‍රචලිත අපේ කම්කරුවා ගැන ලියවිච්ච එතුමා විසින් සංගීතවත් කරපු ගීයක් අහන්නයි අප සූදානම් වෙන්නේ. බලන් කටතුරා හැරදෑසේ අඳුරු කුටිය තුල දොර කුරුලාගෙන. දැන් මම එතන විනාඩියක් මට විනාඩි භාගයක් වෙයි රවින්ද්‍රනාත් tagore ඇසුරු කරන ගීයක්. අන්න ඒකයි මම කියන්නේ බෙන්ගාලි රෙනසාන්ස් එක. දැන් අන්න ඒ මානවවාදය ලංකාවේ කලාකරුවන්ට ආවෙන කේමදාස තමයි එක මිනිසෙක් මේ මෙන්න මේ වැඩේ හරියට අත ගහපු. බොහොම ස්තුතියි ආචාර්ය. ඉතින් අපි ගීතයට යමු වෙලා අපි වැඩසටහනේ අවසාන භාගයට පැමිණෙමු. අඳුරු කුටිය තුල කුරගුළුලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ දෙවියන් හට නැසේ පොළොව කොටන තැන පාර තනන තැන ගිනියම් අවුවේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ ඉන්නේ
බඳුන් දුම් සුවදින් සැරසී ගත නැගිදාදිය සුවදින් වැලකී දෙවියන් හා එක්විය හැක්කේ අඳුරු කුටිය තුල තොරගුළුලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ දෙවියන් හට නැසේ පොළොව කොටන තැන පාර තනන තැන ගිනියම් අවුවේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ දෙවියෝ වැඩ බලන් කඩතුරා හැර දැසේ බලන් කඩතුරා හැර දැසේ ඔව්. ඉතින් ඒ ගීයෙන් අපි අපේ අවසාන ප්‍රශ්නයට යොමු වෙන අපේ වැඩසටහන. ආචාර්යතුමනි, එතුමා දැන් අපෙන් සමු අරන් දැනට වසර 13ක් වෙනවා. නමුත් එතුමාගේ ඒ දර්ශනය, එතුමාගේ ඒ විඥානය, එතුමා විසින් ගොඩනගපු ඒ දැනුම අපේ පරම්පරාව විසින් ඉදිරියට ගෙන යා යුතුයි. එතුමා ඉතා විශාල ගෝල පරම්පරාවක් නැත්නම් අංකුර කලාකරු විශාල ප්‍රමාණයක් නිර්මාණය කරලා දායාද කරලායි එතුමා අප අතරින් ගිය වුණේ. ඉතින් ඔබතුමාගේ දැනුම අනුව, ඔබතුමාගේ විශ්වාසය අනුව එතුමා දුටු මේ සංගීතමය දර්ශනය නැත්නම් කේමදාස් ශූරින්ගේ දැක්ම කොහොමද අපේ නූතන පරම්පරාවේ ඉන්න කලාකරුවෝ වැළඳගෙන තියෙන්නේ? ඒක ඔබතුමාගේ අදහස. මෙහෙමයි කේමදාස වැඩ කරපු අවදීන් බලනකොට මේ අවදීන් තුනක් තියෙනවා. එකක් අත් වශයෙන් ඔහු ඉපදෙන්නෙම ලංකාවේ නිදහසට පෙර, ඊට පස්සේ 48 ඉඳලා 76 දක්වා එක්තරා කාලයක් න 70 ගණන් වල වඩා වෙන ගැටලු තිබුණත් එක්තරා විදිහට පුරවැසියෙක් ගොඩ නැගීමෙන් දැනීම එකතු කරගනිමින් ගවේෂණය කරමින් හිටපු කාලයක්. 70න් පස්සේ අපිට එනවා 80 වෙනකොට ලිබරල් ආර්ථිකය ඇවිල්ලා විධායක ජනාධිපති ක්‍රමය ඇවිල්ලා එක්තරා විදිහකට ගෝලීය භාවය සනාත වෙන අතර මේකට අයිති විශාල අවුල් ආරවුල් නොකුත් දේවල් එනවා. ඒකට තාක්ෂණික පැත්තෙන් අද මේ සමාජ මාධ්‍යයම වැඩ කරන අතරේ ලංකාව ඇතුලේ සංවර්ධන වැඩපිළිවෙල මිනිස්සු දුවන, මිනිස්සු තරගයක ඉන්න, මිනිස්සු දුවන මනුෂ්‍යත්වයට ස්පාසුවක් නැති, හුස්ම ගන්න වෙලාවක් නැති සමාජයකුත් වෙනවා. ඔය අවදි තුනේම කේමදාස එක්තරා විදිහකට වැඩ කරලා තියෙනවා. ඒතර මේ අවස්ථාව හැම එකෙම හොත් වෙච්ච මේ ඔහු පය ගහලා හිටපු මේ අයිය නිසා එන හැම තැනකදීම ඔහුගේ අපිට කියන්නේ මානවීය මේ අත්වසින් සමාජයත් එක්ක සහනුකම්පණයෙන් යන හෘද සාක්ෂියට එකඟව යන, තමන්ගේ දැනීම හෘද සාක්ෂියට එකඟව යන මනුෂ්‍යයා තමන් තුළ බේරගෙන යෑමට ඔහුට හැකියාව ලැබෙනවා. ඉතින් මම හිතන්නේ අද පරම්පරාවට ඔහුගෙන් ආපු ශිෂ්‍ය පරපුරක් ඉන්නවා. ඒන් ඉතාම දක්ෂ කීප දෙනෙකුත් බිහි වෙලා ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ විශාල අභියෝගයකට මුහුණ දෙනවා. කේමදාස තමන්ගේ කාලෙදී කරපු විශාල වැඩ ප්‍රමාණය ඇතුලේ ගොඩාක් මිනිස්සුත් හිටියා. දැන් තනි කේමදාස ඉන්න අතර හැමදෙස්සම ඔහුත් එක්ක ගනුදෙනු කරන තවත් දක්ෂ තරුණ විද්වත් වූ කලාකරුවෝ හැමදෙස්සම පිරිසක් හිටියා. මේ පරිශදය එක්ක යම්කිසි විවෘත වීමක් හැමතිස්සෙම කේමදාසට තිබුණා. දැන් මම මගේ ජීවිතේ අවුරුදු 10ක් විතර මේ කණ්ඩායම කේමදාසත් එක්ක වැඩ කරපු කාලයක් තියෙනවා. ඒක හැමතිස්සෙම අලුත්ම දේවල් උරා ගත්තා. ඉතින් මම හිතන්නේ මේ ජීව ගුණය හරි අවශ්‍යයි අද ඉන්න අලුත් කලාකරුවන්ට. ඔහුගෙන් ආපු කීප දෙනෙක් ඉන්නවා මම ළඟින් දන්න, මම ඒගොල්ලෝ නම් කරන්න කැමති නැහැ. මොකද මට සමහර අය මගහැරෙන්න පුළුවන් නිසා. නමුත්
අර හද වේදනාවෙන් අපි තව මොන හරි කරන්න ඕන මේ කරනවා මදි මාස්ටර් මෙහෙම අපිට කියලා දුන්නා මාස්ටර් එකෙන් අපි මෙච්චර දේවල් ගත්තා එහෙම කියන සාම ඉහළ මට්ටමේ වෘත්තික මට්ටමේ කලාකරුවෝ කලාකාරිනියෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මම නම් ඒගොල්ලන්ට ආශිර්වාද කරන්න කැමතියි. මේ වෙලාවේ නම් කරන්න නොකරන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. තව මට මගහැරෙන්න පුළුවන් නිසා ඒක ටිකක් හොඳ නැහැ. නමුත් මම හිතන්නේ කේමදාස අනාගතයට යන්නේ පාරවල් දෙකක් තියෙනවා අපිට අවශ්‍ය වෙන එකක් ඔහුගේම සංගීතය ඔහුගේ සංගීත නිර්මාණය සහයෙන් මතු කරන ලද මහා විශාල දැවැන්ත තාම අපි ඉවර කරගන්න බැරි අවශෝෂණය නොකරගත්ත මේ හරයක් සාරයක් ඕසත් බවක් තියෙනවා. එතකොට තාම ඔහුගේ නියම රසික පිරිසවත් තව ඉස්සරහට එන්න ඕන කියලා. ඒ තන සමහරවිට එහෙමයි වෙන්නේ. අපි තමන්ගේ කාලයට වඩා ටිකක් ඉස්සරහින් හිටියේ. ඒ ප්‍රශ්න තියෙනවා. ඔහුගේම සංගීතය ඉදිරියට ගිහිල්ලා ඒවත් තව ජනනය වෙන්න ඕන, පාසල් වලට යන්න ඕන, විශ්වවිද්‍යාලයට යන්න ඕන, අධ්‍යයනය කරන්න ඕන. එහෙම පැත්තක් තියෙනවා. දෙවෙනි පැත්ත තමයි සමාජීය වශයෙන් අපි කොච්චර අඳුරු කාලෙක හිටියත් කේමදාස හරි වටින්න පටන් ගන්නවා එක්තරා අවස්ථාවක සමාජීය වශයෙන් මීට වඩා අපි එකතු වෙලා මීට වඩා යහපත් තැනක් උදා කරගත්තොත් සමහරට කේමදාස වැනි කේමදාසගේ අගේ මීට වඩා ලොකුවට දැනේ. මොකද මේ යන પરම්පරාවට මේ දුවන දිවිල්ල ඇතුලේ කේමදාස වැඩක් නෑ. මොකද කේමදාස දිහා හැරිලා නැවතිලා බලලා එහෙම හුස්මක් ගන්න පුළුවන් මිනිසුන්ට තමයි කේමදාසෝ තේරෙන්නේ. දුවමින් ඉන්න මිනිසුන්ට කේමදාසෝ තේරෙන්නේ නැහැ. කේමදාස දැන් අත් වශයෙන් දැන් තියෙන එන්ටර්ටේන්මන්ට් බිස්නස් එක තියෙනවා. විනෝදාස්වාද කර්මාන්තය තියෙනවා. ඒතකොට ඒක ඇතුලේ තමයි මිනිස්සු අති බහුතරයක් ජීවත් වෙන්නේ දුවන්නේ. කේමදාස කියන්නේ තමන්ගේ ජීවිතේ යම්කිසි වෙලාවකට මේ අපි ඒකට යම්කිසි කාලයක් යොදවන්න ඕන. යම්කිසි සංගීතය වගේ දෙයක් සංගීතය සහ කලාව අපේ සමාජ ජීවිතේ ප්‍රමුඛ දෙයක් බවට පත් වෙන සමාජයක් ඕන. අපි ඉස්කෝලවලත් උගන්වන්නේ තාම අවාසනාවකට මේක හරි කියන පුංචි උනාට වැදගත් ප්‍රශ්නයක් කියන්නේ තාම අපේ පාසල් වල දරුවන්ට ගුරුවරු උගන්වන්නේ කලාව කියලා කියන්නේ ප්‍රසංග කලාව සංගීත වගේ දේවල් අනිත් වැදගත් වැඩ ඉවරනහම විවේකයේදී අපි කරන වැඩක් කියලා. ඒ තරම් භයානක දේවල් අපි ළමයින් ගොළුවට දාන. ඒක ප්‍රමුඛ දෙයක් නෙවෙයි. ක්‍රේමදාස ඕන වෙන්නේ කලාව ප්‍රමුඛ වෙච්ච සමාජයකට. කේමදාසෝ තේරෙන්නේ ඕන වෙන්නේ. මම හිතන්නේ අපි ඔක්කොටම වගකීමක් තියෙනවා එවැනි සමාජයක් සඳහා අවශ්‍ය විඥානය සකස් කිරීම. කේමදාසත් විකටම කරේ ඒකයි සමාජ විඥාණයට ආමන්ත්‍රණය කරමින් තමන්ගේ සංගීතය හරහා වඩා දියුණු මිනිසෙක් නිර්මාණය කරගන්න දායක වුණා එක්තරා බරපතල විදියට. ඉතින් අපටත් තියෙනවා මේ අභියෝගය ඒ විදිහටම කේමදාස වුණ අභියෝගයක් තියෙනවා සංගීතඥයෙක්ට තියෙනවා. කේමදාසගේ බිහිවෙච්ච පරපුරටත් තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ට ආශිර්වාද කරමින් සුබපතේ මම කියන්නේ කේමදාසගේ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ අප්‍රතිහත ධෛර්ය ගවේෂණය ලොකු විශ්වාසය අනාගතය ගැන කියන්නේ වැටි හරි නැගිටින්න ඒක තමන්ගේ වටපිටාවේ සහෘද කලාකරුවොත් එක්ක යම්කිසි යහපත් කනුදෙනුවක් පවත්වාගෙන මෙන්න මේ වගේ කරුණු මම හිතන්නේ මොකක් වැදගත් ඒක තමයි මට කියන්නේ අනාගතයේ බොහොමත් ස්තුතියි ආචාර්යතුමනි. ඉතින් ඒ දැක්ම අපි ඉදිරියට ගෙන යමු. #පරපුර විදිහට අපිත් ඒ සඳහා පුළුවන් දායකත්වයක් ලබා දෙන්න හැකි හැම අවස්ථාවකදීම උත්සාහ දරනවා. ඉතින් මේ හින්දායි මේ සංගීතය හදාරන ශාස්ත්‍රඥයන්ව මේකට අපි සහභාගී කරගත්තේ. ඔවුන්ව මේ සඳහා ධෛර්යමත් කරේ ගීත ගායනා කිරීම සඳහා. නැත්නම් අපිට තිබ්බා මේකේ තිබ්බ මුල් ගායන අරගෙන ඒවා ඉදිරිපත් කරන නමුත් ඔවුන්ගේ දායකත්වයක් මේක ලබාගෙන මේ තරුණයන් අතරට මේ කාර්ය මේ මතවාදය නැවත ගොඩනැගීම සඳහායි අද දවස අපි වෙන් කළේ. ඉතින් ඒ දායකත්වය ලබා දීම සඳහා අපිත් එක්ක එතුමාගේ ජීවිතයේ මුල ඉඳන් හිටපු එකතකින් මිත්‍රයෙක්, ඒ වගේම සමකාලීන විද්වතෙක්, අද වෙන විට සමාජයේ යම්කිසි වෙනසක් සිද්ධ කිරීම සඳහා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරන අපේ ආචාර්යවරයෙක්. ඉතින් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහත්මයාණෙනි බොහොමත්ම ස්තුතියි. පැයකටත් අධික කාලයක් තිස්සේ ඔබතුමා අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඔබතුමාගේ මතක අපිත් එක්ක බෙදාගත්ත එකට අපි අදවතින්ම ණයගති. බොහොම ස්තුතියි සර්. ඉතින් මේ වගේම අද අපේ වැඩසටහනට අවශ්‍ය නිදර්ශන ගායනා අපිට සකසා දීපු ඒ සඳහා දායක වුණු අසංග ලියනාරච්චි මහත්මයාට, ඒ වගේම මේ සඳහා ගායනය සඳහා අපිත් එක්ක සම්බන්ධ වුණු සහන් ප්‍රමුදිත් සහ ලසන්තිකා ලක්මිනි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ
දෙවෙනි වසරේ ඉගෙන ගන්න විද්‍යාර්ථීන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් දෙදෙනාටත් බොහොම ස්තුතියි වගේම ඔවුන්ට අපි සුබ පතනවා. ඉතින් මේ විදිහට අපි වැඩසටහනට සමාප්තිය කියන්න සූදානම්. ඉතින් ආචාර්යතුමනි ඔබතුමාට අවසාන වශයෙන් දෙයක් ඉක්තු කරන්න තියෙනවා නම් මේ තමයි වෙලාව. ඇත්ත වශයෙන්ම මම හැෂ්ටැග් පරපුරටත් ඒ තරුණ ගායන ශිල්පීන් දෙදෙනාටත් බොහොම ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඒක තමයි වෙන්නට ඕන කියලා මම හිතන්නේ. මේක යම්කිසි පුංචි කාගේවත් බූදලයක් නෙවෙයි. කේමදාස කියන්නේ ලාංකික උරුමයේ කොටසක්. ඉතින් අපි ඔක්කොමලා ඒකෙන් අනුප්‍රාණය ලබා ගන්න ඕන. ඒක උරුමය අධ්‍යයනය කරන්න ඕන. එතනින් එහාට යන්න උත්සාහ කරන්න ඕන. මේ සීමාව ලොකු සීමාවක් බෙදගෙන කේමදාස සංගීතය ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ දණින් ඇවිදපු සංගීතයේ කකුල් දෙකෙන් ඇවිද්දවන්න සැලසුවා කියලා මම කියන්නේ. ඉතින් ඒ පරාසය ඉතා විශාලයි. ඒ වැඩ කරපු පරාසය අති දැවැන්තයි. ඉතින් අපි 10-15 දෙනෙක් හරි එකතු වෙලා සංගීතඥයෝ මේ පරාසය පුරවන්න අපේ සංගීත සංස්කෘතිය අත් වශයෙන් දියුණු කරන්න එක තමයි එක වැදගත් කාර්යයක් වෙන්නේ. සංගීත රසිකයා දියුණු කරන්න, සංගීත සංස්කෘතිය දියුණු කරන්න මහන්සි වීම අවශ්‍යයි. ඒ රසිකයා දැන් මෙතන තියෙන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා අපි එකතු වෙලා කල්පනා කරන්න ඕන. ලංකාවේ ඕනම රටක ඇත්ත වශයෙන් දියුණු කලාවක් ඇති වෙන්න පූර්ණ කාලීන සංගීතඥ වෙන්න ඕන. නැත්නම් පූර්ණ කාලීන කලාකරු වෙන්න ඕන. අපේ සමාජයේ මේ වෙලාවේ එවැනි පූර්ණ කාලීන කලාකරු නඩත්තු කරන්නවත් ලෑස්ති සමාජයක් නෙවෙයි. අපි ඒ වෙනුවෙන් කාලය වේදම් කරන්න කැමති නැහැ. අපි යම් කිසි ගෙවන්න කැමති නැහැ. ඒ නිසා අපි අවශ්‍ය ශාලා, සංගීත ශාලා හරි මොනවත් සංගීත පැත්තෙන් බලවත් හැදිලවත් නැහැ. අපිට කොන්සර්ට් හෝල් එකක් නැහැ. කොළඹ පිට කිසිම එහෙම පහසුකම් නැහැ. මේ කොළඹ තියෙන තත්ත්වයක් එච්චර දුප්පත් සමාජයක්. අපි නිකන් ඔළුවේ විශ්වාසයක් තියෙනවා අපි කලාවට හරි ආදරය කියලා. අත් වශයෙන් අපි කලාවට ආදරය නැති සමාජයක්. ඒකට හේතු ගොඩක් කියන්න පුළුවන් අපිට. අත් වශයෙන් ඔක්කොටම ඉස්සෙල්ලා කේමදාස වැඩ කරපු අමාරු අපි දන්නවා අපිට නෑ පබ්ලික් ෆන්ඩ්ස් නෑ. අපිට තියෙන්නේ කොමර්ෂල් කැපිටල් විතරයි. ලෝකෙ කිසිම මොලයක් තියෙන රටක එහෙම තත්ත්වයක් නෑ. මහජන අරමුදල් තියෙනවා. රජයෙන් හරි වෙනත් මුදල් තියෙන මිනිස්සු හරි එකතු වෙලා ඒක නිර්මාණය කරන්නේ. ඉතින් අපිට තියෙන්නේ වාණිජ්‍ය ප්‍රාග්ධනයත් එක්ක දුවන දිවිල්ලක මේ අපේ කලාකරු ඉන්නේ. අපි තරුණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් එන තරුණ අයට ගිහිල්ලා අර දිවිල්ලට පනින්න වෙනවා. ඉතින් අපි කොහොමද ඒකෙදී අපේ මනුෂ්‍යත්වයට රැගෙන අපි එකතු වෙලා කොහොමද යම්කිසි ව්‍යුහයන් නිර්මාණය කරන්නේ? කලාකරුවා රැකගෙන රසිකයා නිර්මාණය දියුණු කරන ඒකට අවශ්‍ය මාධ්‍ය වැඩ මොනවද? ඒකට අවශ්‍ය අධ්‍යාපනික වැඩ මොනවද? ඒවට යම්කිසි සමාජයේ ඉන්වෙස්ට් කරන්න ඕන. කලාකරුවා හැදෙන්න ඕන, රසිකයා හැදෙන්න ඕන, කලාව සඳහා අවකාශ නිර්මාණය වෙන. මේ තුනම නැත්තම් කලාවක් නැහැ. ප්‍රසංග කලාව විශේෂයෙන්. ඒකට අපි ඒව හැම අතින්ම අපි හරි දුප්පත් සමාජයක්. ඉතින් මේ අභියෝගයේ මම හිතන්නේ මේ પરම්පරාව තීරුම් අරන් කලින්ම බාර ගන්න ඕන. අපි මීට වඩා යහපත් සමාජයක් හදනවා කියන්නේම සංගීතය හා කලාව සංස්කෘතිය සම්බන්ධෙනුත් මීට වඩා පුළුල් මේ රසිකාගාරයක් දියුණු කලාවක් සහිත කලාකරුවෝ හදන එක. ඉතින් ඒක තමයි මට විශේෂයෙන් ගන්න දැන් වැඩිහිටිය අය පවා සංගීතයේ තමන්ගේ කාලය ඇතුළේ ගිහිල්ලා යමක් ඉගෙන ගන්න එක හරි වැදගත්. ඒ වෘත්තික සංගීතඥ වෙන්න නෙමෙයි. අපි වෙන රටවල මිනිසුන්ගේ තියෙනවා තමන්ගේ ස්වයං වර්ධනයට. දැන් අපේ එහෙම අභිලාෂවත් නැහැ. දැන් එහෙම තියෙනවනම් කොච්චර නර්තන ශිල්පීන් කොච්චර සංගීත ශිල්පීන් අපිට අවශ්‍යද මිනිස්සු ඉගෙන ගන්න පටන් ගන්නවා. මේ වගේ රැකියා ස්ථාන හා පවා පුළුල් වෙනවා. මේ සීමාවට වඩා අපි රසිකයෝ දියුණු වෙන්න ඕනයි කියලා අපි හිතුවොත් සමාජයක රසිකයෝ ඉන්න ඕන කියලා. කලාව පවතින්නේ කලාකරුවයි රසිකයයි ඒ කලා අවකාශය එක්ක දියුණු වුණොත්. ඉතින් ඒ කාරණේ තමයි මම මේ પરම්පරාවට කියන්න වෙන්නේ. උදෙක් හිතන්න එපා මේ තමන්ගේ කලාව ඇතුලේ කලාව බේර ගන්න පුළුවන් කියලා. කලාව ඇතුලේ කලාව බේර ගන්න කලාවෙන් පිට ගිහිලා සමාජයත් එක්ක ගනුදෙනු කරමින් සමාජශීලී සමාජ අර අත්වශයෙන් කේමදාසෙන් ඉගෙන ගන්න එක වටිනා දෙයක් තියෙනවා. කේමදාසන් ගාක් සමාජ විතර මැදිහත් වෙච්ච පුරවැසියෙක්. ඒවා ඔක්කොමත් එක්ක තමයි අපි මේ ඌව අභිනන්දනය කරන්න ඔහුගේ උරුමය ගැන හිතන්නට අවශ්‍ය. බොහොම ස්තුතියි හෑෂ්ටැග් මේ පරපුරටත් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සම්පාදනය කිරීම නිසා මට ආරාධනා කිරීමෙන්. thank you. බොහොම ස්තුතියි සර්. ඉතින් බොහොම ස්තුතියි ආචාර්ය සුනිල් විජේශ්‍රීවර්ධන මහත්මයාණනි. ඉතින් මේ විදිහට මේ අපේ වැඩසටහනේ දෙවෙනි වැඩසටහන ඇත්තටම අපි පළවෙනි වැඩසටහනක් සූදානම් කරා විරෝධාකල්ප ගැන සුනිල් ආරියරත්න ශූරින්ගේ. ඉතින් මේ තමයි දෙවෙනි වැඩසටහන ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරින්ගේ සංගීත භාවිතය පිළිබඳව. මානවවාදී ප්‍රේමරිසි කේමදාස නාමයෙන් තමයි වැඩසටහන ගෙනාවේ. ඉතින් නුදුරු දිනකදී මේ වගේ තවත් වැඩසටහනක් සමගින් අපි හමු වෙමු.
hashtag පරපුර සූදානම් තවත් මේ වගේ සමාජයට වැදගත් රටට වැදගත් ඒ වගේම අපේ තරුණ පරම්පරාව ඥානනය කළ යුතු අලුත් වැඩසටහන් සමගින් ඔබ සමග එකතු වන්න ඉතින් මම කසුන් සංකල්ප වෙනත් වැඩසටහනකින් ඔබ හමු වන තෙක් ඔබට ආයිබෝවන්. මීළඟ ගීතය අපිට තියෙන තව ගීතයක් අපි ගීතයකින් වැඩසටහන අවසන් කරමු. මේ ගීතය රචනා කරනු ලබන්නේ රන්වණ්ඩා සිරිරත්න ශූරින් ලඳුනේ අමරසිරි විශාරද අමරසිරි පිරිස් මහත්මයා තමයි ගීය ගායනා කරන්නේ. ඉතින් ඒ මානවවාදී ඉතා සෞන්දර්යාත්මක සංගීත නිර්මාණයත් එක්ක අපි ඔබෙන් සමුගන්න. සුබ සන්ධ්‍යාවක්. දැකගත්තෙමි සැදෑ කලෙක ලඳුනේ දෙනෝදහක් අතගත්තද සැමියෙකු නැති ලඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ලඳුනේ තෙල් මල්ගෙන දෝත පුරා මුනි කොටියට පියමංවන ඔබේ දැස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන ඔබද පටාචාරාවකි ඔබද කිසාගෞතමියකි පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ අඳුරේ පව් කරන දනා එළිය රවන ලඳුනේ ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ කුහුමුවේකුට වරදක් නැති වැරදිකාර ලඳුනේ